වේදයන් disallocation methods. දත්ත සහිත ගොනු තැන්පත් කිරීමේදී තාක්ෂණික ගැටලු ඇතිවේ. එනම් දෘඩ තැටියේ තැන්පත් ගොනු කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීම හැකි ලෙස ගොනු තැන්පත් කරන ආකාරයයි. තැන්පත් කරන ගොනුවේ දත්ත ක්‍රමවත්ව ගබඩා කිරීම සිදු කළ යුතු අතරම නැවත එම දත්ත ගොනු භාවිතා කිරීමේදී ඉක්මනින් දත්ත වෙත ළඟාවීමේ හැකියාව තිබිය යුතුය. දත්ත ගොනු තැන්පත් කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය අනුගමනය කරන ප්‍රධාන ක්‍රමවේද තුනකි. හරිද? ඒ කියන්නේ දැන් මෙහි මම ඉස්සරහට ගියා දෙන්නම් වැඩේ කොහොමද කියලා. හරිද? දැන් ඔයා හිතන්න ඔයාගේ නම සේව් කරනවා කියලා ටෙක්ස්ට් එකක් විදියට. හරිද? මේක සේව් කරද්දී මේ හાર્ඩ් එකේ එකම තැන නෙවෙයි ඔයාගේ නම තැන්පත් වෙන්නේ. හරිද? සමහර වෙලාවට මුලින් එච් අකුර තැන්පත් වෙලා අපි හිතමු හෙලෝ කියලා හෙලෝ කියන වචනේ තැන්පත් වෙනවා කියලා මුලින් එච් අකුර ඊට පස්සේ වෙන තැනක ඊ අකුර වෙන තැනක එල් අකුර ওই විදිහට තමයි දත්ත තැන්පත් වෙන්නේ. හරිද? හැබැයි අපි භාවිතා කරන ක්‍රමවේදය අනුව මේක වෙනස් වෙනවා. අපි බලමු හાર્ඩ් එකේ දත්ත තැන්පත් කරද්දි කවුද හાર્ඩ් එකේ දත්ත තැන්පත් කරන්නේ මෙහෙයුම් පද්ධතිය. හොඳේ. ඒව කරන්නේ දැන් මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරන්නේ. එතකොට මේ හાર્ඩ් එකේ දත්ත තැන්පත් කරද්දී හાર્ඩ් එකේ දත්ත තැන්පත් කරද්දී භාවිතා කරන ක්‍රමවේද තුනක් තියෙනවා. එකක් තමයි ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම. හරිද? නම් මේව නිකන් තියෙනවා නිකන් තේරුමක් වගේ එකක්. හරිද? බලමු අපි ඉස්සරහට සබ්බදතා ක්‍රමවේදය ඔස්සේ දත්ත තැන්පත් කිරීම. ඊළඟට සුචි වගුවක් ඔස්සේ දත්ත තැන්පත් කිරීම. බලමු මොනවද කියලා. මේ තියෙන්නේ ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම. මොකක්ද වෙන්නේ? ළඟම තැන තමයි දත්ත තැන්පත් කරන්නේ. හරිද? තැටියක එක පෙළට පිහිටි කණ්ඩ ලිපින කිහිපයක් තුළ සෑම ගොනුවක් සඳහාම වෙන් කිරීම ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම කියලා කියන එක. මේ බලන්න. මේ එක දත්ත සෙට් එකක් මෙතන. පේනවද? මේක දත්ත සෙට් එකක් නේ. එකට තියෙන්නේ මේගොල්ලෝ. මේ තව දත්ත සෙට් එක. මේකටනේ දත්ත නේ. 28 එක දත්තයක් තියෙනවා, 29 එක දත්තයක් තියෙනවා, 30 තියෙනවා, 30 එකේ තියෙනවා. එකට ඉන්නේ දත්ත. පැහැදිලිද? හෙලෝ කියන නම් මෙතන එච් අකුර, ඊ අකුර, එල් අකුර අනිත් එක ගන්න නෑ අපි ඕ අකුර කියන. පැහැදිලි? එක ළඟ ඉන්නේ. හරියට නිකම් මේ ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කරන ඕ යාළුවෝ වගේ එකම තැනනේ වාඩි වෙන්නේ. නේ? පැහැදිලි නේද? ඊට පස්සේ මේකේ ලක්ෂණ තමයි සරලයි. ප්‍රවේශය පහසුයි. ගොනු නිර්මාණය වන අවස්ථාවේදී ගොනුවේ ප්‍රමාණය නොදනි. ගොනුව නිර්මාණය වන අවස්ථාවේදී ගොනුවේ ප්‍රමාණය නොදනි. හරිද? ගොනුවේ ප්‍රමාණය වැඩි කර ගැනීම අපහසුය. හරිද? සාමාන්‍යයෙන් අපිට පොඩි අවුලක් යනවා. දැන් මේකෙදි මොනවද තියෙන්නේ? මේකේ ලක්ෂණ ටික මතක තියාගන්න. ගොනුවේ ප්‍රමාණය වැඩි කරගන්න ටික අමාරුයි අපිට. ඇයි ඒ? මෙතන මම ෆයිල් එකේ සයිස් එක දැම්මට පස්සේ තව එකක් මම මෙතනින් පටන් ගත්තොත් මෙයාගේ සයිස් එක වැඩි නොවති මෙතන වැඩි වෙන්නේ ඉඩ නැහැ නේද? හරිද? ওই විදිහට තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ බාහිර ඛණ්ඩනීකරණයක් සිදු විය හැකියි. කියනවා ඛණ්ඩනීකරණයේ අවස්ථා දෙකක්. බාහිර ඛණ්ඩනීකරණය, අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියලා. හරිද? ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියලා. හරිද? එතකොට ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ බාහිර ඛණ්ඩනීකරණය ගැන මම කියා දෙන්නම් ඔයාට මේ OS ගණන් හදද්දී. හරිද? ඛණ්ඩනීකරණය ගැන කියා දෙන්න. හරිද? එතකොට අපි බලමු ඛණ්ඩනීකරණය කියන්නේ මොකක්ද කියලා. හරිද? මෙතනදී ඔයා නිකන් ඔලට දාගන්න ඛණ්ඩනීකරණයක් සිදු වෙන්න පුළුවන් කියලා. හරිද? බාහිර ඛණ්ඩනීකරණයක් සිදු විය හැක කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ වාසි තමයි ක්‍රියාත්මක කිරීම පහසුයි. එක පෙළට පිටි බ්ලොක්ස් කිහිපයක් තුළ ගොනුව තැන්පත් වෙනවා. එක මං කියන්නේ එක පෙළට මේ බ්ලොක්ස් මේ තමයි දත්ත තැන්පත් වෙනවා. මේ රූම් වගේ හිතාගන්න. එක පෙළට ඉන්නේ යාළුවෝ සෙට් එකේ. හරිද? අවාසි තමයි බාහිර ඛණ්ඩනීකරණය ඇති වෙන්නේ. ඒක තමයි අවාසිය. බාහිර ඛණ්ඩනීකරණය තමයි වෙන්නේ මේකේ. හරිද? අභ්‍යන්තර ඛණ්ඩනීකරණය, බාහිර ඛණ්ඩනීකරණය වර්ග දෙකක් තියෙනවා. අපි ඉස්සරහ කතා මම කියා දෙන්න එක ලස්සනට ඛණ්ඩනීකරණය කියන්නේ මොකක්ද කියලා. හරිද? හරි. සබන්තා ක්‍රමවේදය ඔස්සේ දත්ත තැන්පත් කිරීම. ඒ කියන්නේ මෙන්න මෙහිම වෙන්නේ ඕක. හරිද? මෙතන දත්තයක් තැන්පත් කරනවා. දත්තයක් තැන්පත් කරලා මෙතනම දානවා පොඩි මාක් එකක් ඊළඟ දත්තේ තියෙන්නේ 10 වෙනියට කියලා. හරිද? මෙතන තව මාක් එකක් දානවා ඊළඟ දත්තේ තියෙන්නේ 26 වෙනි එකේ කියලා. සෝරි මට වැරදුනා. පළවෙනි දත්තේ තියෙන්නේ එකේ. හරිද? මෙතන අපි පොඩි මාක් එකක් දා ගන්නවා දෙවෙනි දත්තේ තියෙන්නේ 10 වෙනි කොටුවේ කියලා. අන්න දෙවෙනි දත්තේ තියෙන දෙකනේ දත්ත විදිහට තියෙන දෙක 10 වෙනි එකේනේ තියෙන්නේ. හරිද? මෙතන පොඩි මාක් එකක් දා ගන්නවා අපි ඊළඟ දත්තේ තියෙන්නේ 26 වෙනි එකේ. 25 නේ 25 කියලා. හරිද? එතකොට ඒ විදිහ තමයි වැඩේ වෙන්නේ. පැහැදිලි නේද හැමෝටම? මම හිතන්නේ පටන් ගන්න මෙතනින්.
ඕක තමයි අපි කියන්නේ සබන්තා ක්‍රමවේදය ඔස්සේ කියලා. හරිද? ගොනුවක් දත්ත තැන්පත් වීමේදී දෘඩ තැටිය එක ළඟ පිහිටි කැටි කිහිපයක තැන්පත් නොවි එක ළඟ නෙවෙයි කට්ටි තැන්පත් තනින් තන නොවි විවිධ ස්ථානයේ දත්ත තැන්පත් වීම සිදුවේ සෑම දත්ත ඛණ්ඩයක් ඇතුළම ගොනුවේ ඊළඟට ගමන් කළ යුතු කාණ්ඩයේ ලිපිනේ අඩංගු වෙනවා. කියන්නේ මෙහිම. හරිද? ඔන්න පළවෙනි යාළුවා ඉන්න ලොකු ඔඩිටෝරියම් එකක් කියලා ගමු. එතන පළවෙනි යාළුවා ඉන්න පළවෙනි 8 වෙනි ෂීට් එකේ ඉන්නවා. හරිද? එයාගේ ළඟට ගියාට පස්සේ කියනවා එයාගේ ඊළඟ යාළුවා ඉන්නේ මේ 6 වෙනි ෂීට් එකේ. අපි 6 වෙනි එකට යනවා. ඊට පස්සේ එයා කියනවා එයාගේ අනිත් යාළුවා ඉන්නේ 10 වෙනි ෂීට් එකේ 10 වෙනි ෂීට් එකේ. ඒ විදිහට මේ තැම්පත් කරන ස්ථානයේ පොඩි සලකුණක් දාගන්න ඊළඟ දත්තේ තියෙන තැන. හරිද? අපි කියනවා සම්බන්ධතා ක්‍රමවේදය කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මම කිව්වනේ අපි ප්‍රොසෙස් එකක් ගත්තට පස්සේ hello කියන වචනේ ගත්තට පස්සේ hard එකේ save වෙන්නේ ඔක තැන් ගොඩක. ඒකෝට අපිට හරියටම තැන් ටික හොයාගන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එකට ලේසියෙන් මේ ක්‍රමේ පාවිච්චි කරලා. ලක්ෂණ තමයි බාහිර ඛණ්ඩනීකරණයක් සිදු නොවේ. අන්න බාහිර ඛණ්ඩනීකරණයක් වෙන්නේ නැහැ. හරිද? අරක වෙනවා බාහිර ඛණ්ඩනීකරණය. මොකද්ද? යාබද ස්ථානේ මේ ආසන්න ස්ථානේ තැන්පත් කිරීමේදී බාහිර ඛණ්ඩනීකරණය කියලා එකක් වෙනවා. හරිද? ඛණ්ඩනීකරණය කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහට පැහැදිලි කරන්න. හරිද? දැන් ඔළුවට දාගන්න. මේකෙදි වෙනවද? මේකෙදි වෙන්නේ නැහැ. ගොනුවේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරගන්න පුළුවන්. දැන් මේවා වාසි ආවාසි මාර්ග තියාගන්න ඕනේ. හරි? අරකේ මොකද්ද? එකේ ෆයිල් එකේ සයිස් එක වැඩි කරගන්න බෑ. මේකේ ෆයිල් එකේ සයිස් එක ඇති වෙන වැඩි කරගන්න පුළුවන්. ඇයි ඒ? එක තැන් වල තියෙන දැන් මේකේ සයිස් එක වැඩි කරන්න පුළුවන්. මේකේ සයිස් එක වැඩි කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගොනුවේ දත්ත කරා ප්‍රවේශ වීම සෙවීම් ගණනාවක් අවශ්‍ය වෙයි. හරිද? අපිට හොයන්න වෙනවා. හරිද? එන්න සෙවීම් ගඩ හොය එකින් එකට යන්න එපා බා. මේකට ගියා ඊට පස්සේ මේක තියෙන එකට මේක ගියාර මේ යන්න ඕන. හරිද? පසල්ලයක් වෙන. ගොනුව පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක ඛණ්ඩනීකරණය අවමයි. අන්න මේ ක්‍රමයේදී ඛණ්ඩනීකරණය අවමයි. අවාසි තමයි ගොනුවට ප්‍රවේශ වීම හිමින් සිදු වෙන්නේ. හරිද? හිමීට වෙන්නේ අයියේ. ඒ බයි එකින් එකට යන්න බෑ. එක ළඟ තිබ්බන ටක් ගාලා අපිට හෙලෝ කියන වචනේ ගන්න පුළුවන්. දැන් මේකෙ හිම කියලා තමයි වචනේ හොයාගන්නේ. අර තියෙන අර ෆිල්ම් වලේම එක තැනකට යනකොට ඒකේ තමයි තියෙන්නේ ඊළඟ එක තියෙන තැන. හරිද? ඒ විදියට. සුචි වගුවක් ඔස්සේ දත්ත ගබඩා කිරීම. ගොනුවකට අදාළ තොරතුරු තැන්පත් කර සුචි වගුවක් ගොනු පාලන ඛණ්ඩන ඇතුළු ගබඩා කර ඇත. මෙහි තැන්පත් කර ඇති සුචි අගය භාවිතයෙන් අදාළ ඛණ්ඩයේ ප්‍රවේශ විය හැක. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ගොනුවේ අවසාන ශුන්‍ය දර්ශකයෙන් නිරූපණය වේ. බලමු මොනවද කියලා. බාහිර ඛණ්ඩනීකරණයක් නැත. අන්න ඛණ්ඩනීකරණයක් ඇත්තෙම නැහැ. හරිද? පළවෙනි එකේ තියෙන ඛණ්ඩනීකරණ සුසංහිතකරණයක් නැත. හරිද? සුසංහිතකරණයක් නැත. සුසංහිතකරණය කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහට ගන්න නම් ඛණ්ඩනීකරණයත් එක්ක තියෙන සුසංහිතකරණය. ඒතකොට ඔයාලට තේරෙන්නේ මොකද්ද සුසංහිතකරණය කියලා කියන්නේ කියලා. හරි. එතකොට ගොනු තැන්පත් කිරීම හා කළමනාකරණය යටතේ සුචි වෙන් කිරීමේ ෆොටෝ එක තමයි මේ තියෙන්නේ. මොකද්ද වෙන්නේ? මේ ඩේටා තියෙන තැන් ටික මෙතන මේ හැම එක ලයිස්ට් එක තියෙන මේ එක තැනක හඩ් එක තැනක පොඩි ටේබල් එකක් තියෙනවා. පළවෙනි දත්තේ තියෙන්නේ පළවෙනි කොටුවේ, දෙවෙනි දත්තේ තියෙන්නේ 9 වෙනි කොටුවේ, තුන්වෙනි එක 10 මේ විදියට දත්ත තියෙන තැන් ටික පිළිබඳව විස්තරයක් එක තැනක පොඩි ටේබල් එකක් හදාගෙන තියෙනවා. අපි මේකට කියනවා සුචි වෙන් කිරීම කියලා. පැහැදිලි නේද? මම කලිනුත් කිව්වද මන්ද මේක? අන්න ඛණ්ඩනීකරණය ගැන තියෙනවා. හරිද? අපි බලමු මොකද්ද ඛණ්ඩනීකරණය කියලා කියන්නේ කියලා. මම මේක තවදුරටත් ඔයාලට ඇඩ්වාන්ස්ලි පැහැදිලි කරන්නම් බාහිර ඛණ්ඩනීකරණය සහ අභ්‍යන්තර ඛණ්ඩනීකරණය ගැන ගණන් හදද්දි. හරිද? ඛණ්ඩනීකරණය ගොනුවක් දුඩ තැටියක හෝ සැනලි මතකයක මොකක් හරි රෙද්දක. හරිද? තැම්පත් කරාට පස්සේ ගොනු විශේෂයෙන් ගොනුවේ ප්‍රමාණය විශාල වෙන්න පුළුවන්. එන්න සයිස් එක වෙනස් වෙන්න පුළුවන් ෆයිල් එකේනේ. හිතන්නවා ආයකට Word document එකේ ෆොටෝ දාන්න සයිස් එක වෙනස් වෙනවා. හරිද? එහෙම වුණා කියලා හිතමු. හරිද? දිගින් දිගට තැන්පත් වීම සිදු නොවීමට ඉඩ කඩ පවතී. හරිද? මෙසේ ගොනුවේ කොටස් තැටියේ විවිධ ස්ථානවල තැන්පත් වීම ඛණ්ඩනය ලෙස හැඳින්වේ. මෙසේ ගොනුවේ කොටස් තැටියේ විවිධ ස්ථානවල තැන්පත් වීම තමයි අපි ඛණ්ඩනය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම. ඔතන අපි කියන මතක රික්තකයක් නැති වෙනවා කියලා. මේ තියෙන මතක රික්තකයක්. හරිද? ඔය කියන්නේ ඔපරේටින් සිස්ටම් එකේ ෆයිල්ස් අපි කියන්නේ හાર્ඩ් එකේ සේව් කරද්දී එක තැන් තැන් වලින් සේව් කරන්නේ නේද? එතකොට ගොනුවක ත්‍රුට තැටියක සැන්ලි මතකයක ඒකකයන් මතකයකයන් තැන්පත් කිරීමේ සමහර අවස්ථාවලදී එහි එක දිගට තැන්පත් වීම සිදු නොවීමට ඉඩකඩ පවතී. එසේ ගොනුවේ කොටස් තැටියේ ඔය සරලව කියන්නේ මොකක්ද දන්නවද? හાર્ඩ් එකේ අපි ඩේටා ගබඩා කරද්දී හිස් තැන් ඇති වෙනවනේ. මේ පේනවද? මේ අතර හිස් තැන්. මේවට අපි කියනවා ඛණ්ඩනීකරණය වෙලා කියලා. හරිද? ඛණ්ඩනීකරණයේ අවස්ථා දෙකක් තියෙනවා බාහිර සහ අභ්‍යන්තර කියලා. හරිද? අපි
අපි එක ගැන කතා කරද්දී විස්තර කරමු. මෙතන මේ ආඩ් එක ගැන කියද්දී ඔක ලස්සන උදාහරණ කියන්න බෑ මට. හරිද? අපි ඔක ගණන් හදද්දී වැඩිදුරට ඛණ්ඩනීකරණය ගැන ෆ්‍රැග්මන්ටේෂන් ගැන අපි බලමු. හරිද? ෆ්‍රැග්මන්ටේෂන් එක ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කිය එකක් අහලා තියෙනවා. කියන ඔය හાર્ඩ් එකේ තැන් වල තමයි දත්ත ගබඩා වෙන්නේ. හරිද? හිතන්න එකක් ඩිලීට් කරනවා කියලා. හරිද? මෙතන මේ ෆොටෝ එක මෙතන පැහැදිලි නෑ. හරිද? වෙන තැනක් අපි වෙන ෆොටෝ එකක් ගත්තා නම් හරියට පැහැදිලි කරන්න තිබ්බා. හાર્ඩ් එකේ මම මෙතනින් පැහැදිලි කරන්න. ඉතින් මෙතන දත්ත තියෙනවනේ. දත්ත තියෙන මේ තැන් ඔය පාටින් තද පාටින් දාලා තියෙන දත්ත. ඒ දත්ත ඩිලීට් කරා කියමු. එතකොට මේක ඩිලීට් කරාට මේ එක එතන ඩිලීට් උනාට එතන වෙන දත්තයක් තැන්පත් කරන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඒකට හේතුව මේක ඇඳලම තමයි පෙන්වන්න වෙන්නේ ඔයාලට. හරිද? මේ අපි ඊළඟ පාඩමේදී මේ ඛණ්ඩනීකරණය ගැන කතා කරමු. ඒකට ඔයාලට වැඩි පැහැදිලි වෙයි. ඉතින් මේ ඛණ්ඩනීකරණය නිසා අපිට සාමාන්‍යයෙන් අපි ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා තියෙන මෘදුකාංගයක් පරිගණක ඒක කරාට පස්සේ හાર્ඩ් එකේ මේ ඛණ්ඩනීකරණය කියන අවුල හරියනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම තවදුරටත් මම පැහැදිලි කරන්නම්. අපි හිතමු හાર્ඩ් එකේ තියෙනවා 1 2 3 4 කියලා කාමර. ඔන්න හොටෙල් එකක් ගමු අපි. හරිද? හොටෙල් එකක් ගමන්න මෙහෙම කරමු. හරිද? අපි හොටෙල් එකක් ගමු. ඒකේ කාමර තියෙනවා. හරිද? කාමර තියෙනවා. ඒ කාමරවල උඩ කාමරවල ඉන්නේ උඩ කාමරවල ඔන්න කාමර 10ක් තියෙනවා. ඒ කාමර 10 9 දෙනෙක් ඉන්නවා ගෑන් ළමයි. හරිද? ඒ පාර යට කාමර සෙට් එකක් තියෙන කොල්ලෝ ඉන්නේ. හරිද? ඒක කොල්ලෙක් වැඩිපුර වෙනවා. හරිද? ඒතොර ඒ කොල්ල අර උඩ කාමරට දාන්න පුළුවන්ද? දාන්න බෑනේ බං ඉතින්. අන්න ඇයි අපි කියනකොට ඛණ්ඩනීකරණය කියලා. තේරෙනවද හොඳටම? තට්ටු දෙකේ ගියක් තියෙනවා. උඩ කාමරේ කෙල්ලෝ 9 දෙනෙක් ඉන්නවා. කාමර 10 දෙනෙක් කාමරයක් හිස්. හරිද? යට කාමරවල කොල්ලෝ ඉන්නවා. ඒක කොල්ලෙක් වැඩි. දැන් අර කොල්ල දාන්න පුළුවන්ද අරකට? දාන්න බෑනේ බං. තේරෙනවනේ අවුල මොකක්ද කියලා. හරිද? ඉතින් අපි කියන මේක ඛණ්ඩනීකරණය කියලා. හරිද? එහෙනම් අපිට දත්ත දාන්න බැරි වෙන අවස්ථාවක්. හරිද? ඒ අර ඉඩ පහසුකම මදි හින්දා. හරිද? හැම තැනම දත් ගන්න එතන අවහිර වෙලා. ඒ කාමරේ අවහිර වෙලා යන්න බෑ. හරිද? අනේ ඛණ්ඩනීකරණය කියලා කියනවා. තේරෙනවනේ මොකද්ද කියලා? විශේෂයෙන් ගොනු නිතර සංස්කරණය කිරීම නිසා ගොනුවේ දාම විශාල වීම හේතු වෙන අදාළ ගොනු සඳහා එක දිගට ඉඩ ලබා ගැනීමට අපහසු වීම නිසා ගොනුව කොටස් වලට බෙදා වෙන් කර තැටියේ එක් ස්ථානවල තැන්පත් කිරීමට මෙහියුම් පද්ධති ක්‍රියාත්මක කරන නිසා අර ගොනු ෆයිල් එකක් ගත්තා පස්සේ කොටස් වලට කඩලා තමයි දාන්නේ. තැන් වල කතා කරේ දාන ක්‍රමවේද තුනක් නේ. ආසන්න ස්ථානයේ සූචි එක හරිද? සූචි වෙන් කිරීම හරිද? සම්බන්ධතා ක්‍රමය මතකනේ. ඊට පස්සේ තැටි හිස්වන ඊට පස්සේ කියන ගොනු මකා දැමීම නිසා තැටිවල හිස්වන ඉඩකඩ නව ගොනු සඳහා භාවිතා කිරීම උත්සාහ දැරීමද ඛණ්ඩනය සඳහා හේතු වේ. හරිද? ගොනු මකා දැම් අපි ඩිලීට් කරාට පස්සේ ෆයිල් තැටිවල හිස් ඉඩ අවකාශය තියෙනව නේද? එතකොට ඒකට නව ගොනු දාන්න උත්සාහ කිරීමත් අපි ඛණ්ඩනය කියන්නේ අපි නව ගොනු දැම්මට පස්සේ ඒකත් ඛණ්ඩනයට හේතුවක් වෙනවා. හරිද? නව ගොනු දැම්මට පස්සේ තවත් ඉඩකඩ ඇහිරෙනවා. හරිද? ඛණ්ඩනය හේතුවෙන් ගොනුවක් කියවීමට උත්සාහ කිරීමේදී කොටස් එක දිගට නොපිහිටීම නිසා කියවීම සඳහා වැඩි කාලයක් ගත වීම සිදු වේ. මේ පරිගණකයේ කාර්යක්ෂමතාව පහළ දැමීමට හේතුවක්. ඔය ඛණ්ඩනය වුණාට පස්සේ මොකෝ වෙන්නේ? මේ එක තැන් වල තමයි ඩේටා දාන්න වෙන්නේ. හරිද? අර කොල්ලව අතන්ට දාන්න බෑ. හරිද? වෙන තැනකට වෙන පොඩි කාමරයක් දීලා ඌ දාන්න වෙන්නේ. හරිද? වෙනම කරෙව්ව නිකන් අර මේ අදයට කියන්නේ අපි මේ ගබඩා කාමරයට තමයි ඌ දාන්න වෙන්නේ. හරිද? ඒ වගේ අවුල් යනවා. පරිගණකයේ කාර්යක්ෂමතාව පහළ යාමක් නිරීක්ෂණය කිරීමට ලැබුණොත් එය ඛණ්ඩනය නිසා සිදුවිය හැකි අතර මේ සඳහා ගත හැකි හොඳම පියවර දෘඩ තැටිය නිර්ඛණ්ඩනය කිරීමයි. අන්න ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා මෘදුකාංගයක් තියෙන ඔපරේටින් සිස්ටම් වලින් දෙන්නේ. ඒක ඕපන් කරාට පස්සේ ගාන්ට පිළිවෙලට කට්ටිය ටික දාන්න. ඒතර අර හිස් කාමරේට මොකෝ කරන්නේ? හිස් කාමරේට එක ගෑල්ලම ගෙනල්ලා දානවා. මොකක් හරි එහෙම පොඩි මැනේජ්මන්ට් එකක් කරගන්න. හරිද? ගොනු විභජනය. හරිද? ගොනු විභජන වගුව අපි කියනවා ෆයිල් ඇලොකේෂන් ටේබල් ෆැට් ෆයිල් සිස්ටම්. ඔයගොල්ලෝ මේක දන්නවා. හරිද? ෆැට් ෆයිල් වල තියෙන ෆෝමැට් දැන් පෙන් එක ෆෝමැට් කරද්දී අපෙන් අහනවා ෆෝමැට් ටයිප් එක ෆැට්ද NTFS ද කියලා. හරිද? බලමු මොකද්ද මේ ෆැට් කියන්නේ කියලා. ෆැට් ෆයිල් සිස්ටම් එක ගැන තමයි මෙතන කතා කරන්නේ. MS DOS මෙහෙයුම් පද්ධති වල මුලින්ම හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය විසින් ගොනු විභජන වගුවක් භාවිතා කරනු ලබයි. එම වගුවේ ද්විතීක ආචාර්යයේ තැන්පත් කර ඇති ගොනු වල විස්තර සටහන් තබා ගනී. ගොනු විභජන වගුව සහ මූල ඩිරෙක්ටරිය ස්ථාවර ස්ථානයක පිහිටා ඇති අතර පද්ධතියේ බලගැන්වීමේ ගොනු නිවැරදිව පිහිටාගත හැකිය. එමෙන්ම ගොනු දත්ත ආරක්ෂා කිරීමට ගොනු විභජන වගුවේ පිටපත් දෙකක් තබා ගනී. හරිද?
ඕක වැඩක් නෑ කියපු කතාව අදාළ නෑවාට බලමු මෙන්න මේ ලක්ෂණ ටික. ගොනු පද්ධතියක් ගබඩාවන එක් ආකාරයක් ලෙස පැට් ෆයිල් සිස්ටම් හැඳින්විය හැකිය. හරිද? ෆයිල් එකක් සේව් වෙන ආකාරයක් තමයි ෆැට් ෆයිල් කියලා කියන්නේ. හරිද? MS-DOS Windows NT Windows XP වැනි මෙහිම පද්ධතිවල භාවිතා වුණා. ගොනුවේ උපරිම ප්‍රමාණය සීමිතයි. අන්න හොඳට මතක තියාගන්න ෆැට් ෆයිල් සිස්ටම් එකේදී ෆයිල් එකේ සයිස් එක අඩුයි. ගොනු නාමයේ උපරිම දිගද සීමය. හරිද? ෆයිල් එකේ නමය අපිට සීමාවක් තියෙන ගොඩක් දාන්න බෑ. ගොනුවල සුරක්ෂිතභාවය අවමයි. ආරක්ෂිත නෑ මේ ක්‍රමේ ෆැට් ෆයිල් සිස්ටම් එක. හැක් කරන්න පුළුවන්. යුනිකේත සඳහා සාය නොදක්වා යන්න. ෆැට් ෆයිල් සිස්ටම් එක යුනිකෝඩ් සේව් කරන්න බෑ. ගොනු සංකෝචනය කළ නොහැක. ගොනුවේ සයිස් එක වැඩි කරන්න බෑ. ෆැට් 16 සහ ෆැට් 32 ලෙස තියෙනවා. ඔයගොල්ලෝ දැක්කද ෆැට් 16 සහ ෆැට් 32 කියලා මේ ෆයිල්ස් වර්ග දෙක තියෙනවා. මම NTFS දාලා නැද්ද? අයියෝ මගේ අතින් මිස්ලා NTFS කියන්නේ. හරි කමන්නේ. ඔයාලට මේ වගුවෙන් බලා ගන්න පුළුවන් NTFS ගැන. ෆැට් 32 සහ NTFS අතර වෙනස. ආරක්ෂිත භාව අඩුයි. ආරක්ෂිත භාව වැඩි NTFS තමයි හොඳ. හරිද? ගොනුවක උපරිම ප්‍රමාණය සීමිතයි. ගොනුවක උපරිම ප්‍රමාණය අසීමිතයි. අපිට ඕන තරම් data දාන්න පුළුවන් මේ NTFS වලින් ෆෝමැට් කරාට පස්සේ වෙන එකක්. හරිද? ගොනු නාමයේ උපරිම දිග සීමිතයි. ගොනු නාමයේ උපරිම දිග අසීමිතයි. ඒක හොඳ මොකක්ද NTFS. හරිද? යුනිකේ සඳහා සාය නොදක්වා. යුනිකේ සඳහා සාය දක්වන NTFS. මෙහෙම තියෙන අලුත් මෙහෙයුම් පද්ධතිය වල පාවිච්චි වෙන NTFS. හරිද? ගොනු සංකෝචනය කරනවා. හැක ගොනු සංකෝචනය කළ හැක. NTFS හොඳයි ෆැට් 32කට වඩා. තේරුණාද කියන දේ? ඔය පෙන් එකක් ෆෝමැට් කරද්දී වගේ අහන ටයිප් එක NTFS ද ෆැට් 32 තියෙනවා. මම නම් තෝරන්නේ ඕගොල්ලන් ෆැට් 32 තවුලක් නැහැ පෙන් එකට නම්. හાર્ඩ් එකට වගේ නම් NTFS තමයි හොඳ. හරිද? ක්‍රියායන කළමනාකරණය. ක්‍රියායනයක් කියන්නේ මොකද්ද? ක්‍රියායනයක් කියන්නේ නවීන මෙහෙයුම් පද්ධතිවල මූලික මූලධර්මයේ ලෙස ක්‍රියායනයක් හැඳින්විය හැකිය. එනම් ක්‍රමලේඛයක් ධාවනය කිරීම ක්‍රියායනයකි. මෙම සැලසුම් පළමු වට ඉදිරිපත් කරන ලද්දේ බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය තුළ මේ ක්‍රියායනක ප්‍රොසෙස් කියන සිස්ටම් එක හඳුන්වන දුන්නේ බහු පරිශීලක. මතකද මම කියද්දී බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය ගැන? එතකොට මේ නවීන මෙහෙයුම් පද්ධතිවල මූලික මූලධර්මය කියන්නේ මේක. හරිද? අලුත් මෙහෙයුම් පද්ධතිවල තියෙන ක්‍රියායන ප්‍රොසෙස් එකක්. හරිද? ඒ කියන්නේ ක්‍රමලේඛයක්. අර print වගේ නේ print විධානය මතකනේ යන්නේ වගේ එකක් ක්‍රියායනයක්. හරිද? if එක වගේ එක ක්‍රියායන. හරිද? ක්‍රමලේඛයක් හෝ ක්‍රියායනයක් අතර වෙනස. ක්‍රමලේඛයක් ධාවනය කිරීම ක්‍රියායනයක් වන අතර ක්‍රමලේඛයක් තුල බොහෝ ක්‍රියායන සම්බන්ධ වී පවතිය හැකියි. ක්‍රමලේඛය කියන්නේ කෝඩ් සෙට් එකක ක්‍රියායන ගොඩක් තියෙන්න පුළුවන්. ඒක කියන්නේ සරලයි. අතුරු බිඳුම interrupt. අපි කතා කරන ඉස්සාල මේ කියන්නේ හරිද? දැන්ට උඩට තියාගන්න අතුරු බිඳුම් වර්ග දෙකයි දෘඩාංග අතුරු බිඳුම මෘදුකාංග අතුරු බිඳුමයි. දෘඩාංගය මගින් බාධා පණිවිඩයක් නිකුත් කිරීම අපි කියන දෘඩාංග අතුරු බිඳුම. මෘදුකාංගයක් මගින් බාධා පණිවිඩයක් නිකුත් කිරීම අපි කියනවා මෘදුකාංග අතුරු බිඳුම කියලා. සෝරි. ක්‍රියායන මගින් දෙන බාධා පණිවිඩ අපි කියනවා මෘදුකාංග අතුරු. උදාහරණයක් කියන්න. ඔයාගේ printer එකෙන් ඔයා ගහද්දි කොළ ඉවරයි කියලා message එකක් එනවා. ඒක දෘඩාංග අතුරු බිඳුමක්. හරිද? එතකොට වැඩ කර ඉතිය වාට එන වයස් එකක් ඇවිල්ලා මොකක් හරි ඒක මෘදුකාංග අතුරු බිඳුවක්. හරිද? සන්දර්භ සුවිචය. එක් ක්‍රියායනයක් නවතා වෙනත් ක්‍රියායනයක් ආරම්භ කිරීම සන්දර්භ සුවිචය ලෙස හැඳින්වේ. එකක් ඉවර කරලා එක ක්‍රියායනයක් ඉවර කරලා එක වැඩක් ඉවර කරලා තව එකක් පටන් ගන්නවට අපි කියන සන්දර්භ සුවිචය context switch කියලා. හරිද? මේ සකසනය මගින් කාර්යයන් අතර ඝට්ටනයක් ඇති නොවන පරිද්දෙන් එක් සැකසීමේ කාර්යයක සිට වෙනස් සැකසීමේ කාර්යයක් වෙත මාරු වීම සිදුවේ. සන්දර්භ සුවිචය මගින් ක්‍රියායනයක් සකසනේ පෙර තිබූ තත්වයෙන්ම නැවතත් පිහිටවනු ලබයි. මේව සඳහා සම්බ සුවිචය විසින් අදාළ ක්‍රියායන පාලන ඛණ්ඩනයේ තොරතුරු භාවිතා කර මෙමගින් ක්‍රියායනයක් අවසන් වට ක්‍රියාත්මකව තිබූ තත්ත්වය ආරම්භ කළ හැකියි. මොකද්ද මේ කියන අපබ්‍රංශ කතාව? ප්‍රොසෙසර් එක මගින් ක්‍රියායනයක් ආරම්භ කරලා ඒක ඉවර වුණාට පස්සේ තමයි අනිත් එක පටන් ගන්න. හරිද? අපි කියන මේකට يعني ඉවර වුණාට කියන ක්‍රියායනයක් එකක් ක්‍රියායනයක් නවත්තලා තමයි අනිත් ක්‍රියායනය පටන් ගන්න. හරිද? ඉතින් ඔකට අපි කියන සන්දර්භ සුවිචය කියලා. මෙහෙම කරාට පස්සේ ක්‍රියායන අතර ඝට්ටනයක් වෙන්නේ නැහැ. ක්‍රියායන හැප්පෙන්නේ නැහැ එකට. හරිද? එකක් ඉවර එකක් නවත්තලා අනිත් එක කරන්නේ. තේරෙනවද? ඔක්කොම දෙකම එක සැරේ කරන්න ගියොත් ක්‍රියායන අතර ඝට්ටනයක් වෙලා අවුල් යන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි සන්දර්භ සුවිචය පාවිච්චි කරනවා. සන්දර්භ සුවිචය කියන්නේ මොකද්ද? එක් ක්‍රියායනයක් නවත්තලා තව ක්‍රියායනයක් කරන එකට. ක්‍රියායන පාලන ඛණ්ඩ PCB කියලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියායනයකට තියෙන ආවේනික ලක්ෂණ කීපයක්. හරිද? මේ ලක්ෂණ පරිගණකයේ විසින් දන්නවා. හරිද? ක්‍රියායනයක අන්තර්ගත දේවල් ටිකක් තියෙනවා. මොනවද ක්‍රියායනයකට තියෙන්නේ? හරිද? අපි කියන මේකට PCB කියමු. උතර මතක තියාගන්න මේක නම් හොඳේ. ක්‍රියායන පාලන ඛණ්ඩය අපි කියන process control block PCB.
මෙහියුම් පද්ධතියක් විසින් ක්‍රියායන කළමනාකරණය කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් දත්ත විවහත් තබා ගනී. හරිද? මේ ක්‍රියායන මැනේජ්මන්ට් කරන්න, මේ ක්‍රියායන මැනේජ්මන්ට් කරන්න මෙහියුම් පද්ධතිය තුලින් මොකද්ද තියාගන්නේ? පොඩි බ්ලොක් එකක් තියාගන්න, විස්තර සෙට් එකක්. හරිද? අපි කියනකොට PCB කියලා. PCB එකේ ලක්ෂණ තමයි ක්‍රියායන තත්ත්වය තියෙනවා. process states එක. හරිද? මේක මේ නැවතුපු එකක්ද නැත්නම් ක්‍රියාත්මක වෙමින් පවතින එකක්ද දෙකේ තත්ත්වය තියෙනවා. ක්‍රියායන හඳුනා ගැනීම අංකයක් තියෙනවා. ඒකට ID එකක් තියෙනවා. වැඩසටහන් ගණකයක් තියෙනවා. program counter කීවෙනි වැඩසටහනක්ද කියලා තියෙනවා. ක්‍රියායන රෙජිස්ටරයක් තියෙනවා. ආදාන ප්‍රදාන තොරතුරු තියෙනවා. මේ විදිහට මේ සෙට් එක තියෙනවා. මේක මතක තියාගන්න. හරිද? ඉරි ගහන්න ඉන්න පුළුවන්. මෙහෙම දාන්න පුළුවන්. ක්‍රියායන පාලන ඛණ්ඩයක ඇතුළත් නොවන්නේ කුමක්ද? ඇතුළත් වන්නේ කුමක්ද? එතකොට මේ සෙට් එක දැනගෙන ඉන්නවා. පැහැදිලිනේ? කාල විභජනය පරිශීලකයන් කිහිප දෙනෙකු අතර බහුකාර්ය හා බහුක්‍රම ලේඛන මෙහි උපදිත මගින් කරන කාල කළමනාකරණය කාල විභජන ලෙස හැඳින්වේ. හරිද? දැන් පරිශීලකයන් දැන් මොකද්ද ඔය ගොඩක් යූසර්ස්ලා ඉන්න හරිද? ගොඩක් වැඩ කරන අපි ගමු මිනි ඔය සුපර් කම්පියුටර් කියලා නාසෙකි. අන්න ඒ වගේ කම්පියුටර්ස් වල එතකොට වෙන්නේ එකම පරිගණක යෙදුම් ක්‍රියාවකදී එකවර කිහිප දෙනෙකු අන්තර් ක්‍රියාකාරීත්වය මගින් සම්බන්ධ වීමට මේ සමග සහභාගී හැකියාව ලැබේ. ඒ කියන්නේ මොකද්ද ඔය කියන්නේ? ඔතනදී වෙන්නේ කාල විභජනයේදී වෙන්නේ ටයිම් ෂෙයාරින් එක. අර මම කලිනුත් කියා දුන්න ටයිම් ෂෙයාරින් කියන්නේ මොකද්ද කියලා නේද? ප්‍රොසෙසර් එකත් වෙනවා ටයිම් ෂෙයාරින් එක. අපිට මෙහෙයුම් පද්ධතියනොත් ටයිම් ෂෙයාරින් කරලා දෙනවා. ඒ කියන්නේ මොකක් හරි දැන් හිතන්න ඔයා පින්ටරේ ඔන්න පාවිච්චි කරන එක පින්ටරයි කම්පියුටර් කියන්නේ කම්පියුටර් සෙට් එකෙන් දෙන එක පින්ටරය. මොකද්ද වෙන්නේ? අරය පින්ටින් එක ඉවරුණ ගමන් අරයක පින්ටින් එක දාන්න. ඔන්න ටයිම් ෂෙයා කරගත්තා. සරල දෙයක්. ටයිම් ෂෙයාරින් කාල විභජනය. කාලය බෙදා ගන්න. ඔයාගේ පින්ට් එකට මෙච්චරයි. අනිත් එක්කෙනාගේ පින්ට් එක ඊළඟට යනවනේ. එම් ටයිම් දීලා තින්නේ. සරල දෙයක්. සකසනේ උපයෝගීතාව. හරිද? පරිගණක මගින් කාර්යයක් එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීමේදී පරිගණක පද්ධතිය ඇති විවිධ සම්පත් උපයෝගී කරගන්න ලැබේ. මේවායි වැදගත්ම සම්පත වුණේ මධ්‍ය සැකසුම් එකකය. මෙහි කාර්යක්ෂමතාව උපරිම අයුරින් යොදා ගැනීම සකසන උපයෝගීතාව ලෙසයි මේ සකසනේ මධ්‍ය සැකසුම් එකකේ මේ කාර්යක්ෂමතාව උපරිම කර ගැනීම තමයි උපයෝගීතාව කියන්නේ. ඒ ක්‍රියායනයක් පමණ ක්‍රියාත්මක ඇති විට සකසනේ උපයෝගීතාව අවමගයක් ගනී. දෙකක් විතරක් වැඩ කරද්දි සකසනේ උපයෝගීතාව අවමයි. ඇයි සකසන 100ක් වැඩ කරන්නේ නැහැ. ගොඩක් වැඩ කරද්දි තමයි සකසනේ කාර්යක්ෂමතාව උපරිම මට්ටමින් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? බහුක්‍රියායනයේදී සකසනේ උපයෝගීතාව උපරිමගේ. ගොඩක් ක්‍රියායන වැඩ කරද්දි තමයි සකසනේ උපයෝගීතාව උපරිම වෙන්නේ. හරිද? ගොඩක් වැඩ කරද්දි කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ. එම උපරිම උපයෝගීතාව ලබා ගැනීම සඳහා මෙහිම පද්ධතිය තුළ ක්‍රම දෙකක් තියෙනවා. තමයි බහුක්‍රම ලේඛන නිසා කාල විභජන කලින් කතා කරමු එක තමයි. හරිද? බහුක්‍රම ලේඛනය හා කාල විභජන අතර වෙනස. සකසනේ උපයෝගීතාව උපරිම අයුරින් යොදා ගැනීම බහුක්‍රම ලේඛනය කියලා කියනවා. පරිශීලක ප්‍රතිචාර කාලය අවම අයුරින් යොදා ගැනීම කාල විභජනය කියලා කියනවා. මොකක්ද ඔය කියන්නේ? සකසනේ උපයෝගීතාව උපරිමයෙන් යොදා ගන්න බහුක්‍රම ලේඛනය උපයෝගී වෙනවා. කියන්නේ බහුක්‍රම ලේඛනය කියන්නේ මොකද? මේ ක්‍රියායන ගොඩක් වැඩ කරනකොට සකසනේ උපයෝගීතාව උපරිමයි. ඒ වගේම පරිශීලකයන්ට ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම ඉක්මනට දෙනවා අපිට ප්‍රතිචාර. අනේකට අපි කියන කාල විභජනය කියලා. කාලේ තියෙනවනේ කාලය බෙදාගෙන වැඩ කරනකොට ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. හරිද? මේක තමයි ක්‍රියායන තත්ත්ව රූප සටහන process state diagram කියලා මේකට අපි කියනවා. හරිද? ඉතින් මේකෙදි වෙන්නේ මේ සරල දෙයක් වෙන්නේ මේකේ. හරිද? ඔන්න අලුත් ක්‍රියායනයක් එනවා. නව ක්‍රියායන අපි නව අවස්ථාව කියලා. මොකද්ද වෙන්නේ? ඒකේ එනවා RAM එකේ RAM එක RAM එකට එනවා. RAM එකට ආවට පස්සේ RAM එකේ මේක රැඳී සිටීම සූදානම් වීමේ තත්ත්වය තමයි තියෙන්නේ. කියන්නේ මොකද? බලාගෙන ඉන්න. හරිද? ඒක හරියට හොස්පිටල් එකක් ගමු අපි. හරිද? හොස්පිටල් එකට ගිහිල්ලා වාඩි වෙලා බලන් ඉන්න අපිට බෙහෙත් දෙනවා. හරිද? සමහර විට එයාව දාවන තත්ත්වයට දාන්න පුළුවන්. කියන්නේ මොකද? බෙහෙත් දෙන්න යාව ඇතුළ බෙහෙත් එයාට ප්‍රතිකාර කරන්න පුළුවන්. හරිද? දාවන තත්ත්වය process. කියනවාද කියන්නේ දාවන තත්ත්වයට යවන්න පුළුවන්. හරිද? සමහර වෙලට එයා අවසන් කරලා දාන්න පුළුවන්. තේරෙනවද කියන දේ? රෝගියෙක්ව ධාවනය කරගෙන බෙහෙත් කර ඉන්න අතරතුර අවසන් කරලා දාන්න පුළුවන් ඕන. පුළුවන් නේ එමනේ. එහෙම පුළුවන් දන්නවනේ අවසන් කරන විදිය. ස්පිරිතාල වලින් රෝගීන් ඊට පස්සේ මෙතන මේ රැඳී සිටින කාලය තුල මොකද කරන්න පුළුවන්? දැන් මේ තියෙන්නේ RAM එක. RAM එකේ ඉඩ මදි වුණොත් එයා අපාය කියන්නේ අත්‍යවශ්‍ය කෙනෙක් නෙවෙයි නම් එයාව ගෙදර යවන්නත් පුළුවන් අපිට. කියන්න පුළුවන් නර්ස්ට ඇවිල්ලා ඔයාට පොඩි ලෙඩක් තියෙනවා ආයෙ නම් ඉන්න ඕනේ නැහැ මේ කොරෝනා මේ සිද්ධිය ඇස්සේ ඔයා ගෙදර යන්න. ඔය පොඩි ලෙඩනේ ඔයාට බෙහෙත් ගන්න ඕනේ නැහැ. අමාරු ලෙඩ ටික විතරක් මෙතන දාන්න. මේ process එකට දාන්න ඉන්න. ධාවනය කරන්න දාන්නේ අමාරු ටික විතරයි. හරිද? මෙතන ඉඩ මදි වෙන හින්දා අනිත් කට්ටිය ටික
අනික් කටියටක මොකද කරන්න ඒගොලො ටික ගෙදර යවන්න හරි ගෙදර ගිහිල්ල ඒගොල්ලෝ ආයි මොකෝ කරන්නේ බලමු ගෙදර ගිහිල්ලා ආයි පාරක් ආයි එන්න පුළුවන් මෙතනට තේරෙනවද කියන්නේ ආයිත් හොස්පිටල් එන්න පුළුවන් ඒගොල්ලෝ හරිද හරි ඊට පස්සේ මෙතන ධාවනය වෙන ගමන් නවතින්නම් පුළුවන් ආයි සදහට හරිද ඊට පස්සේ ධාවනය වෙනකොට අවහිර කරන්න පුළුවන් හරිද කියන මොකද RAM එකට ආයි පාරක් දෙන්න පුළුවන් මෙයා පොඩ්ඩක් තියාගෙන ඉන්න හරිද මේ හදවත් පිළිබඳව දොස්තර ආවේ නැහැ තාම හරිද කියන්නේ එයාගේ මේ ස්නායු සම්බන්ධ ටික වැඩ ටික ඉවරයි හරිද හදවත් පිළිබඳ ඩොක්ට යනකම් යාව අවහිර කළ තත්ත්වයට පත් කරනවා. ඒ කියන්නේ මොකද්ද? එයාට බෙහෙත් කරන්නේ නැහැ පොඩක් තියාගන්න બ્લોක් يعني යාව બ્લોක් කරලා තියාගන්න. හරිද? ඊට පස්සේ යා બ્લોක් කරලා උන හදවත් يعني හදවත් පිළිබඳව ඩොක්ට එන්නේ නැහැ. යාව ගෙදර යවන්න පුළුවන්. හරිද? ගෙදර යවන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් යා එන්නත් පුළුවන් මෙතනට. හරිද? තේරුණානේ කියන දේ? හරි. මේක අතත්ය මතක කියලා කියනවා. මේ යට තින් ටික අතත්ය මතක. වර්චුවල් මෙරි මම මේක පැහැදිලි කරලා ඇති හොඳටම ඕගොල්ලන්ට. හරිද? පන්තියේදී. ලොක පැදිලි කිරීමක් කරන්න නැමකද වෙන්න ක්‍රියායනයක් කියනවා සමාර ක්‍රියායන රැඳී සිටින අනිවාරෙන් ඉට සමාරයව දාවනයන සමහරේවා වැඩි ප්‍රගෙන ප්‍රමුඛතාව අඩුව සමහරේවා ප්‍රතිහරණය කරනගෙන වර්චුවල් මෙමරි හඩ් එකට දාන සමාරය හරිද හඩ තින වර්චුවල් මෙමරි කියලා එකට දාන ඒ මෙතන ඉඩමදි වෙන හිද අප කෙනකට ප්‍රතිහරණය කියලා මේ දැම රන්නගේ දම් මේ වර්චුවල් මෙට දානයට අපිෙන ප්‍රතිහරණය අඩිටසමකද වෙන්න ඊට පස්සේ සමාරව ධාවනය කරන ධාවනය කර නතුර අවහිර කරන නවත්තන ධාවනය කරන ඉට පසේගුල්ල අයි පරක් වර්චුවල් මෙට දාන අවස්ථාති නොයි ඕක තමයි සරලව වෙන්න මූලික ක්‍රියායන අවස්ථා අන ක්‍රියායනයම කදුන නිර්මිත නාව අවස්ථාව රැඳී සිටීම හා සූදානම් තත්ති ධාවනය අවහිර කළ එක නැවත්තු හෝ අවසන් කළ එක හරිද ඔටික තියෙනවා නිර්මිත හෝ නව අවස්ථාව ගැන මුලින් කතා කරමු මුල්වට ක්‍රියායනයක් නිර්මාණය කළ විට එම තත්ත්වය නිර්මිත හෝ නව අවස්ථාව යන නමින් හඳුන්වනු ලැබේ. අලුතෙන් ආරම්භ කතා කරමු. මේ අවස්ථාවට නිර්මිත හෝ නව අවස්ථාවයි. හරිද? මෙම තත්ත්වයේ පවතින ක්‍රියායන සූදානම් තත්ත්වයට පිවිසුම ලැබෙන තෙක් රැඳී සිටින සැටිය යුතුය. හරිද? මේවා පාලනය කර ලබන්නේ දිගු කාලින නියමාකාරක මගින්. හරිද මොනවදේ අපි සර කතා කරමු ලොං ටර්ම් ෂෙඩියුල ඊට පස්සේ මේම තත්ත්වය පවතින ක්‍රියාවලිය සූදානම් තත්ත්වයට මාරු කරන ලැබෙන මොකක්ද ඒ කියන්නේ මෙන්න මේකෙදි මේ අවස්ථාවේ ඉඳන් මේ අවස්ථාවට පත් කරන්නේ කවුද ලොං ටර්ම් ෂෙඩියුලර් කියලා මෘදුකාංගයක් හරිද එතකොට මේ අවස්ථාවේ ඉඳන් මේ තත්ත්වයට පත් වෙන්නේ මේක ඒක තමයි උතර කියන්නේ හරිද ඊට පස්සේ රැඳී සිටීමෝ සූදානම් තත්ත්වය මෙන්න මේ අවස්ථාව හරිද ඊට පස්සේ මෙම තත්ත්වය රැඳී සිටින හෝ ක්‍රියාත්මක කළ හැකි තත්ත්වය මෙතන තියෙනවා මෙම තත්ත්වය රැඳී සිටින ක්‍රියාත්මක කළ හැකි තත්ත්වය මෙතන තියෙන්නේ මෙහෙම හරිද ලොකුවට හිතන්න දෙයක් නැහැ ඔය තියෙන්නේ යා ධාවනය වෙනකන් යා එතන රැඳී සිටින වෙයිටින් වෙනවා එච්චරයි අර කලින් කිව්ව ටිකම තමයි ධාවනය වෙන අවස්ථාව කියන්නේ ධාවනය බිම් එක්සිකියුට් කියලා කියන්නේ අපි ප්‍රොසෙස් වෙනවා අවහිර කළ අවස්ථාව කියන්නේ මොකක් හරි අවස්ථාවක් කියලා දෘඩාංග අතුරු බිඳුමක් හෝ මුද්දුකාංග අතුරු බිඳුමක් වෙලා එක්කෝ යාගේ ඩේටා මදි වෙලා හරි මොකක් හරි වෙලා ප්‍රොසෙස් කරන එක නවත්තන උදාහරණයක් විදිහට මම කියන්නම් ඔය දෘඩාංග මෘදුකාංග අතුරු බිඳුමකට ඔය එක වැඩ කරපුවම ඇප් එක හිර වෙන්නේ ඊට පස්සේ not responding කියලා වැටෙනවා නැත්නම් close the app කියලා වැටෙනවනේ අයියේ අන මෘදුකාංග අතුරු බිඳුමක් වෙලා එයා අවහිර කළ අවස්ථාවට දැම්ම නැත්නම් waiting කියලා වැටෙනවනේ waiting දැම්ම ගමන් ප්‍රතිහරණය අවහිර කළා ප්‍රතිහරණයෙන් තත්ත්වයටපත් වෙන හරි අපි නැවතුව අවසන් කළ තත්ත්වයක එක්කෝ එයා සම්පූර්ණයෙන් ප්‍රොසෙස් කරලා ඉවරයි නැත්තම් සාමාන්‍යයෙන් තත්ත්වයට පත්වන ක්‍රියායන ප්‍රධාන මතකින් ඉවත් කරනු ලබන අතර එසේ ඉවත් කිරීම සිදු නොවන ක්‍රියායන අවතාර ලෙස හැඳින්වෙනවා සොම්බීස්ලා කියලා කියනවා. කියන්නේ සාමාන්‍යයෙන් මෙම තත්ත්වයට පත් වෙන නැවතුව අවසන් කළ තත්ත්වය. අර මම කිව්වා අවහිර කරනවා කියලා. දැන් හොස්පිටල් එකට රෝගියෙක් ගියට පස්සේ අවසන් කරලා දානවා කියලානේ. අන්න ඒ අවස්ථාවට පත් කියන්නේ ඉවත් කරනු ලබන අතර එසේ ඉවත් කිරීම සිදු නොවන ක්‍රියායන අවතාර කියනවා. ඒ කියන්නේ RAM එකේ දිගටම තියෙනවා. ඒක අවසන් කරන්නෙත් නෑ, නවත්තන්නෙත් නෑ. දිගටම RAM එක ඇතුලේ තියෙන මොකක් හරි හේතුවක් ඉඳලා අපි ඒකට කියන අවතාර කියලා. RAM එකේ තියෙනවා ඉතින්. හරිද? එහෙම පොඩි පොඩි අවුල් වෙන්න පුළුවන්. හරිද? කියන්නේ ඒකට අවතාර සොම්බීස්ලා. හරිද? ඒගොල්ලෝ නවත්තන්නෙත් නෑ, ප්‍රතිහරණය කරන්නෙත් නෑ. අපි කියනකොට සොම්බීස්ලා කියලා. අවතාර වගේ ඉන්න RAM එක ඇතුලේ. කිසි ප්‍රයෝජනයක් නෑ. අපි කියනවා අතිරේක ක්‍රියායන තත්ත්ව. අන්න ප්‍රතිහරණය ගැන කතා කරන්නේ. මොකද ප්‍රතිහරණය කළ හා රැඳී සිටින අවස්ථාවද ප්‍රතිහරණය කර අවහිර කළ අවස්ථාව ගැන අපි කතා කරමු. රූප සරහනට යන් අපි අයිපාරක් මේති. මෙන්න මේක සහ මේක. මෙතන ඉඳන් මෙතනට දානක ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින අවස්ථාව. හරිද? හදිසි නෑ නේ නිසා මේ වර්චුවල් මෙමට දාන මෙතන අවහිර කරලා
RAM එක තියාගන්න මේ virtual memory එකට දාන්න. ඕක ගැන වැඩි විස්තර කතා කරලා ඇති හරිද? නියමාකාරක වර්ග අන්න දැන් මේ වැඩ ටික කරන දැන් ඔය අලුත් නිර්මිතයක් මේ ආවිහිරක මේ රැඳී සිටින අවස්ථාවට දාවන අවස්ථාවට ඕවට මාරු කරන්නේ කවුද ක්‍රියායන? ඒව කරන්නේ මෙන්න මේ තුන් දෙනා. දිගු කාලීන නියමාකාරක සහ මධ්‍ය කාලීන නියමාකාරක. හරිද? ඒකවල තමයි මේ වැඩේ කරන්නේ. සහ කෙටි කාලීන නියමාකාරක බලමු මොනවද ඒ කියලා. බලමු මොනවද කියලා. හරි. මෙතනදී අපි බලමු මේ මොනවද කියලා. එකක් තමයි දිගු කාලීන නියමාකාරක. සූදානම් තත්ත්වය ක්‍රියායනයට අතුළත් කළ යුත්තේ කුමන ක්‍රියායනද යන තීරණය කරන කවුද? දිගු කාලීන long term schedule. ක්‍රියා නිර්මිත අවස්ථාවේ සිට සූදානම් කළ සහ රැඳී සිටින අවස්ථාවට. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවට. හරිද? මෙන්න මේ දැන් මෙතන ඉඳන් මේ අවස්ථාවට පත් කරන්නේ කවුද? මොන ක්‍රියායනද දාන්න ඕන කියලා තීරණය කරන්නේ? දිගු කාලීන නියමාකාරක. හරිද? එච්චරයි. ඒකෙන් මතක තියාගන්න ඕනේ එච්චරයි. හරිද? වෙන ඒවා වලට දාගන්න එපා. මධ්‍යන කාලීන නියමාකාරක මොකද කරන්නේ? මෙමගින් ක්‍රියායන ප්‍රධාන මතකයේ හෝ අතත්ත්ව මතකයේ අතර උවමාරු කිරීම සිදු කරනවා. මේ ප්‍රතිහරණය කරන්නේ කවුද? මධ්‍ය කාලීන නියමාකාරක. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනටත් දාන්නේ කවුද? virtual memory එකට දාන්නේ කවුද? මධ්‍ය කාලීන නියමාකාරක. හරිද? බලමු අපි ගිහිල්ලා කෙටි කාලීන නියමාකාරක මොකද කරන්නේ කියලා. හරිද? මේකට dispatcher කියලා කියන එකට දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ක්‍රියායන පසුව ප්‍රධාන මතකයේ ඇති ක්‍රියායන වලින් කුමන ක්‍රියායන සකසනයට යැවීම සුදුසු කර යන්න තීරණය කරන්නේ කවුද? කෙටි කාලීන නියමාකාරක. මොකක්ද දෙකින් කරන්නේ? ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙතනට දාන්නේ මොනේවද කියලා තීරණය කරන්නේ කවුද? කෙටි කාලීන නියමාකාරක. හරිද? කෙටි කාලීන නියමාකාරක මොකද්ද? සූදානම් තත්ත්ව ක්‍රියායනයට ඇතුළත් කළ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ක්‍රියායනයෙන් පසුව ප්‍රධාන මතකයේ ඇති ක්‍රියායන වලින් කුමන ක්‍රියායනය සකසනයට යැවීම සුදුසු කරන්න කියන්නේ. සකසනයට යවන්නේ මොකද්ද? ප්‍රොසෙස් කරන්න සකසනයට යවන්නේ කවුද කියලා තීරණය කරන්නේ මෙන්න මේ කෙටි කාලීන නියමාකාරක. තේරුණාද කියන දේ? මට ඉස්සෙල්ලා චිට් කියද්දි පොඩ්ඩක් කරලා දෙන්න ඇති. ඔය ධාවනයේ වෙමින් පවතින. හරිද? ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ක්‍රියායන පසුව ප්‍රධාන මතකයේ ඇති ක්‍රියායන වලින් කුමන ක්‍රියායනය මධ්‍ය සැකසුම් එකකට කියන්නේ ප්‍රොසෙසර් එකට යවන්නේ මොකද්ද කියලා තීරණය කරන කෙටි කාලීන නියමාකාරක. හරිද? මතකද දැන් දිගු කාලීන නියමාකාරක මොකද්ද කරන්නේ? එයා කරන්නේ අර නිර්මිත අවස්ථාවේ ඉඳන් සූදානම් තත්ත්වයට දාන්නේ කවුද කියලා තීරණය කරන්නේ කෙටි කාලීන නියමාකාරක. හරිද? ඔයාලට සවුන්ඩ් එක වැටෙන්නේ නැහැ නේද? වැඩි කරන්නේ නේද? එතකොට දිගු කාලීන නියමාකාරක මොකද්ද කරන්නේ? එක් කරන්නේ ඊට පස්සේ මධ්‍ය කාලීන නියමාකාරක මොකද? සැපින් කරන්නේ. යා කියන්නේ ප්‍රතිහරණය කරන්නේ. හරිද? ඊට පස්සේ අපි මේව කතා කරා. මේ ගැන කතා කරා. ඊට පස්සේ අපි යමු. හරි. මෙන්න මෙතන ඉඳන් මෙතනට දාන්නේ මෙතන ඉඳන් මෙතන දාන්නේ කවුද? මධ්‍ය කාලීන නියමාකාරක. මේ ධාවනයේ ඉඳන් මේ ධාවනය වෙන එක් මොන ධාවනය වෙන්නේ කවුද? ධාවනයේ ඉඳන් මේ ප්‍රොසෙසර් එකට යවන්නේ මොන ක්‍රියායනද කියලා තීරණය කරන්නේ කවුද? මොන නියමාකාරකද? කෙටි කාලීන නියමාකාරක. හරිද? ෂෝට් ටර්ම් ෂෙඩියුලර්. හරිද? එයා තමයි ඒක තීරණය කරන්නේ. හරි. ඊට පස්සේ අපි යමු මේවයි තියෙන ලක්ෂණ. දිගු කාලීන නියමාකාරක කාලෙ පෙළ ගස්සන්නේ. මතක කිව්වා එයා තමයි සූදානම් තත්ත්වෙට මෙයා දාන්නේ. හරිද? මෙයා තමයි ප්‍රධාන මතකයේ හා තත්ත්ව මතකයේ අතර ගණදුන කරන්නේ. දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ක්‍රියායන ප්‍රධාන මතකයේ ඇති ක්‍රියායන වලින් කුමන ක්‍රියායනය සකසනයට යන්නට තීරණය කරන්නේ මේ ෂෝට් ටර්ම් ෂෙඩියුලර්. මේකේ වේගය වැඩි. හරිද? මේකේ වේගය කෙටි කාලීන හා මධ්‍ය කාලීන නියමාකාරකට වඩා අඩුයි. අඩු මේක. හරිද? වේගය දිගු කාලීන නියමාකාරකට වඩා වැඩි වෙන අතර කෙටි කාලීන නියමාකාරකට අඩුයි. මේක තමයි මධ්‍ය එක. මේක තමයි වේගවත්. මේකට වඩා අඩුයි. මේක අඩුම. හරිද? ඔච්චර තමයි අපිට ගන්න තියෙන්නේ. ක්‍රියායන නියමාකාරන අලුත්. දැන් මේ අර කතා කරේ අපි ෂෙඩියුල්ස් වගේක්. හරිද? මෙන්න මේ වර්ග 3.
මේවා හදන්න පාවිච්චි කරන ඇල්ගොරිදම්ස් තියෙන. හරිද? ඒ ෂෙඩියුලර්ස් කෙටි කාලෙන් දිගු කාලෙන් මධ්‍ය කාලීන ඒවා හදන්න භාවිතා කරන ක්‍රමවේද පහක් තමයි මේ තියෙන්නේ. පළමුව පැමිණීමට පළමුව සේවය ලබා දීම, කුඩාම කාර්ය මූලික නියමාකාරක, ප්‍රමුඛතා පාදක නියමාකාරය, රවුන්ඩ් රොබින් නියමාකාරය සහ බහුමට්ටම නියමාකාරක පහක් තියෙනවා. හරිද? ඔය පහ තමයි සාමාන්‍යයෙන් අපි අර මෙන්න මේ තුන හදන්න පාවිච්චි කරන ක්‍රමවේදයන් පහක් තමයි මේ තියෙන්නේ. ෂෙඩියුලර්ස්ලා හදන්නේ මෙන්න මේ ක්‍රම පහෙන් එකක් පාවිච්චි කරලා. හරිද? කියන්න බෑ අපිට. ඒක බ්‍රෑන්ඩ් නේම් අනුව වෙනස් වෙනවා. හරිද? එතකොට දැන් වෙලාව මං හිතන්නේ 8:40යි වෙලාව. හරිද? අපි 8:40යි මේක තව ටිකක් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? මට පොඩ්ඩක් ඇහෙනවනම් මැසේජ් එකක් දාන්න. මොකක් හරි මට එරර් මැසේජ් එකක් ආවා මගේ මයික් එකේ මොකක් හරි අවුලක් කියලා. ඇහෙනවා කියලා තියෙනවා. හරි. ඇහෙනවා කියලා තියෙනවා. හරි. මෙතන මේ ආකෘති පහ ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා බලමු අපි ටීම් ටික. හරි. අපි පොඩ්ඩක් ඇති ආකෘති ගැන කතා කරන්න ඉතර ඇති. හරිද? මේ ටිකත් ඉවර කරලා අපි OS පාඩම ඉවර කරමු. හරිද? ගණන් ටික අපි තව ටිකකින් බලමු. හරිද? පළමුව පැමිණීම පළමුව සේවය ලබා දීම. ඒක තමයි ක්‍රමය. හරිද? බලමු අපි මේ වෙන වෙනම කොහොමද කියලා. ඇල්ගොරිතම් ප්‍රධාන ආකාර දෙකයි non primitive සහ process සහ primitive process schedule කියන එක. non primitive කියන්නේ සකසේ යම් ක්‍රියායනයක් යොමු කළ විට ක්‍රියායනය අවසන් වන තෙක් සකසනේ ඉවත් නොකරයි. අන්නේ ක්‍රමවේදය තියෙනවා. හරිද? මේ ක්‍රමවේදෙන් දෙකට තමයි අර නියමාකාර ෂෙඩියුලර්ස්ලා දෙක නිර්මාණය කරන්නේ. සකසනට යම් ක්‍රියායනයක් යොමු කිරීමෙන් පසු ක්‍රියායන අවසන් වීමට ප්‍රථම ක්‍රියායන සකසන ඉවත් කළ හැක. හරිද? මේ නම් දෙක නිකන් මතක තියාගන්න. non primitive කියන්නේ මොකද්ද? සකසනට යම් ක්‍රියායනයක් යොමු කළ විට ක්‍රියායනය අවසන් වන තෙක් සකසනයෙන් ඉවත් නොකරයි. primitive process කියන්නේ සකසනයට යම් ක්‍රියායනයක් යොමු කිරීමෙන් පසු ක්‍රියායන අවසන් වීම ප්‍රථම ක්‍රියායන සකසන ඉවත් කළ හැක. හරිද? මේ ක්‍රමවේදයන් දෙකට තමයි සාමාන්‍ය ෂෙඩියුලර්ස්ලා නිෂ්පාදනය කරන්නේ. හරිද? සාමාන්‍ය මම නම් ආස හරියට ඒක නිකන් අර ආදරය කරන කාලේ කසාද බඳින එක බූට් තියනවද නැද්ද කියන වගේ දෙයක් තමයි. හරිද? විවිධ ඇල්ගොරිතම් සංසන්දනය කිරීම තා නිර්ණායක. ඔයා ඉස්සලා ඇල්ගොරිතම් ගැන ඉගෙන ගද්දී මෙන්න මේ නම් ටික පුළුවන් වෙනවා. කාර්ය පූර්ණ කාලය. හරිද? කාර්ය පූර්ණ කාලය කියන්නේ ක්‍රියායනයක් සකසනට ලබා දුන් පසු අදාළ ක්‍රියායන සම්පූර්ණ වීමට ගතවන කාලය. අන්න ප්‍රොසෙසර් එක මොකක් හරි ක්‍රියායනයක් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ගතවන කාලය තමයි කාර්ය පූර්ණ කාලය. පූර්ණේ කාලය. කාර්ය පූර්ණ කාලය. හරිද? ඊට පස්සේ ළඟාවීමේ කාලය. ක්‍රියායනයේ සූදානම් තත්ත්වයට පත්වීමට ගතවන කාලයට අපි කියනවා ළඟාවීමේ කාලය කියලා. ක්‍රියාත්මක කාලය. ක්‍රියායනය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සකසන කාලය. ක්‍රියායනයක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සකසනේ කාලට අපි කියන මේක ප්‍රතිචාර කාලය. ක්‍රියායනට යම් ප්‍රතිසක් ලැබුණු මොහොතේ සිට ඒ ක්‍රියාත්මක වීමට ආරම්භ වූ මොහොත දක්වා කාලය. සාධිත කාලය කිසියම් කාල සීමාවක් තුළ සකසනය විසින් ක්‍රියාත්මක කරන ලබන ක්‍රියායන සංඛ්‍යාවට අපි කියන සාධිත ප්‍රමාණය කියලා. පොරොත්තු කාලය. සකසනේ ක්‍රියාකාරීත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සූදානම් තත්ත්වයේ සිටින මුළු කාලය. අන්න සකසනයට යනකම් දාන තත්ත්වයට යනකම් අර මේ බලාගෙන ඉන්න වෙයිටින් වෙලා ඉන්න ඕන කාලයට අපි කියන එක. අපි බලමු මුලින්ම පළමුව පැමිණීම පළමුව සේවයම මතකද අපි ක්‍රම ටිකක් කිව්වා. පළමුව පැමිණීම පළමුව සේවය ලබා දීම ක්‍රමය ගැන බලමු. මොකක්ද ඒකේ තේරුම? හිතන්න එපා ඉච්චර. ඉස්සෙල්ලා එක්කෙනාට තමයි ඉස්සෙල්ලාම ප්‍රොසෙස් එකට යන්න. දැන් මෙහෙමනේ දැන් නිර්මිත අවස්ථාවෙන් අර මේ රැඳී සිටීම අවස්ථාවට එනෝනේ අර වෙයිටින් එකට රැම්ප් එකට බලාගෙන ඉන්න අවස්ථාව හොස්පිටල් එකේ වාඩි වෙලා බලාගෙන ඉන්න අවස්ථාව. ඒකෙදි ඉස්සෙල්ලා වෙන එක්කෙනාට තමයි බෙහෙත් දෙන්නේ. අන්න ඒක තමයි අපි කියනවා පළමුව පැමිණීමට පළමුව සේවය ලබා දීම. අන්න ඉස්සෙල්ලා අපේ එක්කෙනාට බෙහෙත් දෙනවා. හරිද? මේකදී පොඩි සමීකරණයක් තියෙන පොරොත්තු කාලය කියලා. පොරොත්තු කාලය සමාන කාර්ය පූර්ණ කාලය අඩු කිරීම ක්‍රියාත්මක කාලය. හරිද? මොකද කාර්ය පූර්ණ කාලය කියන්නේ? කාර්ය පූර්ණ කාලය කියන්නේ මේ තින්නේ ක්‍රියායන සකසන ලබා දුන් පසු අදාළ ක්‍රියායන සම්පූර්ණ වීම ගතවන කාලය. හරිද? කාර්ය පූර්ණ කාලය. එතකොට අඩු කිරීම ක්‍රියාත්මක කාලය. මොකද ක්‍රියාත්මක කාලය කියන්නේ ක්‍රියාත්මක කාලය කියන්නේ ක්‍රියායන සම්පූර්ණ කිරීමට අවශ්‍ය සකසන කාලය. හරිද? පොරොත්තු කාලය කියන්නේ
මෙහෙම කියන්නේ කාර්යපූර්ණ කාලයකින් ක්‍රියායන සකස ලබා දුන්න විට අදාළ ක්‍රියායන සම්පූර්ණ සක්ක දැන් හිතන්න මට ඔයා වැඩක් දෙනවා මම ඒක කරන්න කරද්දී මට ගත වෙන කාලය හිතන්න මට ඇත්තට මේ වැඩේ කරද්දී විනාඩි 20ක් යනවා හරිද ඊට පස්සේ මේ ක්‍රියාත්මක කාලය කියන්නේ මම කලින් කියන මේ මට මේක විනාඩි 10න් කරන්න පුළුවන් හරිද එතකොට පොරොත්තු කාලය කීයද 10යි අයියේ මම මෙහෙම කියනවා අපි හිතමු මං කියන මට ඕක විනාඩි 20න් කරන්න පුළුවන් හරිද හැබැයි මං මේ වැඩේ කරද්දී විනාඩි 25ක් යනවා ඒතර පොරොත්තු කාලය කීයද 5යි පැහැදිලි නේද හැමෝටම බලමු මෙතන පොරොත්තු කාලය සමානයි කාර්යපූර්ණ කාලය අඩු කිරීම ක්‍රියාත්මක කාලය මොකද කාර්යපූර්ණ කාලය කියන්නේ මේ දීලා තියෙන කාර්යපූර්ණ කාලය ඒ කියන්නේ මේ වැඩේ ඇත්තටම කරන්න යන කාලය කීයද 5යි මෙතන 7යි 14 ක්‍රියාත්මක කාලය 5යි එතකොට මොකද කරන්නේ අපි මේකින් මේක අඩු කරන බිඳුවයි පොරොත්තු කාලේ බිඳුවයි මේකින් මේක අඩු කරන පොරොත්තු කාලේ 4යි මේකින් මේක අඩු කරන 6යි මේකින් මේක අඩු කරන 13යි දැක්කද මේ තියෙන සමීකරණ පැහැදිලිනේ පොරොත්තු කාලය සමානයි කාර්යපූර්ණ කාලය අඩු කිරීම ක්‍රියාත්මක කාලය හරිද කාර්යපූර්ණ කාලය කියන්නේ ඒ වැඩේ කරන්න සකසනේ ලබාගත්ත ඇත්තම කාලය ක්‍රියාත්මක කාලය කියන්නේ කලින් කියනවා සකසනේ ලබා ගන්න කාලෙ මෙච්චරක් කියලා හරිද ඒක පොරොත්තු කාලය අපිට ලැබෙනවා හැම එකෙම කාර්යපූර්ණ මේ පොරොත්තු කාලේ මේ සමීකරණයෙන් තමයි ගන්න කරන්නේ ඊළඟ කාර්යය තමයි කුඩාම කාර්ය මූලික නියමාකාරකය පොරොත්තු කාලය අවම කළ හැකිය ක්‍රියාත්මක කිරීමට නොහැකිය ක්‍රියායනය ලබා ගන්නා වේලාව සකසනය මුලින්ම දැනගනි හරිද කුඩාම කාර්ය මූලික කුඩාම එක තමයි ඉස්සෙල්ලා කරන්නේ කුඩාම කාර්ය තමයි ඉස්සර කරන්නේ ඉතින් බලන්න පොරොත්තු කාලය දෙකේ මේක 0.412 අරකේ 0.4613 හරිද පොරොත්තු කාලය මොකෝ වෙලා තියෙන්නේ අවම වෙලා තියෙන්නේ හරිද ලොකු අවමීමකුත් නෑ හරිද එළඳ ප්‍රමුඛතා පාදක ප්‍රමුඛතම එකට ඒ කියන්නේ අමාරුම ලෙඩට තමයි ඉස්සෙල්ලා යන්න දෙන්නේ අන්න එහෙම හරිද අරකේ මොකද්ද වෙන්නේ මේකේ නම් අර කුඩාමක ඒ කියන්නේ කුඩාම ලෙඩේ තියෙන එක කියලා තමයි ඉස්සෙල්ලා බලන්නේ අමාරු කට්ටිය පස්සේ බලන්නේ හරිද මේකේ ප්‍රමුඛතා පාදක නියමාකාරක ඉස් කියන්නේ අමාරු මේ කතාවේ මේක ඉස්සෙල්ලා බලන්න හරිද ප්‍රමුඛත්වය දෙනවා හරිද ඉතින් ඒකේ සමාන ප්‍රමුඛතා ඇති ක්‍රියායන මෙහෙම තියෙනවා ඒකේ ප්‍රමුඛතා ලබා දීම පාදක වන්නේ මතක අවශ්‍යතාවය හෝ කාල අවශ්‍යතාවය හා වෙනත් සම්බන්ධ මත හරිද එන තේරෙනවනේ ප්‍රමුඛතාව කියන්නේ වැදගත්භාවය යන හරිද රවුන්ඩ් රොබින් නියමාකාරී සෑම ක්‍රියාවකටම ක්‍රියාත්මක කිරීමට නියමිත කාලයක් ලබා දී ඇත. එය පංගුව නමින් හඳුන්වයි. ක්‍රියායනයේ නියමිතව කාලච්ඡේද අවසන් වන විට ක්‍රියාත්මක වීම අතරමඟ නවතා ඊළඟ ක්‍රියායන ක්‍රියාත්මක කරයි. මෙය චක්‍රානුකූලව සිදු කරේ සන්දර්භ සූචක ක්‍රියාත්මක කිරීම මගින් එක් එක් ක්‍රියායනයක් තත්ත්ව තැන්පත් කර මේක අපි පාවිච්චි අනිවාර්යෙන් මතක තියාගන්න රවුන්ඩ් රොබින් එකේ මත තියෙන්නේ මොකද්ද සන්දර්භ සූචක ක්‍රියාත්මක වෙනවා මොකද්ද එක් ක්‍රියායනයක් නවත්තලා තව ක්‍රියායනයක් පටන් ගන්නවා සන්දර්භ සූචකය හොඳටම ක්‍රියාත්මක වෙනවා රවුන්ඩ් රොබින් වල මොකද්ද වෙන්නේ එක එක ක්‍රියායන වලට කාලයක් වෙන් කරන කලින් ඉඳන්ම හරිද ඔයාට විනාඩි 5ක් දෙන්න ඔයාට විනාඩි 10යි ඔයාට විනාඩි 20යි හරිද හිතන්න වැඩේ ඉවර කරන්න වැඩේ ඉවර වෙන්න විනාඩි 25ක් ගියා කියලා සෝරි ඔන්න දැන් ඒ කියන ක්‍රියායනයක් තියෙනවා එයා යනවා සකසනයට එයාට කලින්ම අපොයින්ට්මන්ට් එක දාලා තියෙන විනාඩි 20යි කියලා හැබැයි වැඩ කරද්දි තේරෙන මුට විනාඩි 25ක් යනවා කියලා හැබැයි විනාඩි 25ක් දෙනවද නැහැ අර කලින් වෙන් කරගත්ත විනාඩි 20 දීලා එයාව යවන්න කෝකටද virtual memory එකට දාන්න පුළුවන් මොකද්ද අවහිර කළා ඒ தත්ත්වයට පත් කරන්න පුළුවන් හරිද ඊට පස්සේ ඊළඟ එක්කෙනා ගන්න අන්තිමටම වගේ අරයාගේ ඉතුරු ටික කරලා දෙනවා අරයා හරිද අපි කියන රවුන්ඩ් රොබින් කියලා එක එක ඒවට කාලයක් දීලා ඒ කාලය ඉවරනාට පස්සේ අවහිර කරලා දානවා හරිද නැත්නම් අවහිර කරලා ප්‍රතිහරණය කර අවස්ථාවට පත් කරන්න පුළුවන් හරිද ඉතින් බහු මට්ටමේ නියමාකාරක ක්‍රියායන සඳහා විවිධ පෙළ ගැසුම් පවත්වාගෙන යයි එක් එක් පෙළට තමාගේ නියමාකාරක ඇල්ගොරිතම ඇත සෑම පෙළක් සඳහාම ප්‍රමුඛතාවක් පවරනු ලැබේ මේක ලොකුවට අවශ්‍යයි හරිද ලොකුට විස්තර කරන්න ඕනේ මේක තියෙනවා කියලා හිතා ගන්නකො අපේ OS පාඩම මෙතනින් ඉවරයි හරිද අපි ස්ලයිඩ් 95ක් කතා කරා මට මහන්සි කතා කරා මම ගොඩක් ස්පීඩ් පැහැදිලි කරේ මම හිතන පැහැදිලි ඇති කියලා මම චුට්ටක් අයි පාරක් යවලා පොඩ්ඩක් කියන්නම් මොකද්ද කියලා මෙහිම පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා කතා කරා මෙහිම පද්ධති වර්ග කතා කරා ස්වාධීන මෙහිම පද්ධති අපි පාවිච්චි කරනවා ජාල මෙහිම පද්ධතින් එතකොට embedded system ගැන කතා කරානේ ගර්භය ගැන කතා කරා කර්නල් එක ගැන කතා කරා කම්පියුටර් බූට් ප්‍රොසෙස් එක කොහොමද බූට් වෙන්නේ කතා කරා මෙහිම පද්ධති වර්ග පරිණාමය ගැන කතා කරා ඉස්ලම් රේඛීය පද්ධති ගොඩක් ස්ලෝනේ සරල කාණ්ඩ පද්ධතිය ආව ඊට පස්සේ අපි software කැලි වලට කඩාගෙන දෙන්න ඕනේ කරදරයි දැන් තියෙන බහුක්‍රම ලයිකෙත කාල සම්භාවිත පද්ධති ටයිම් ෂෙයාරින් කරගන්නවා ඊට පස්සේ රේඛීය පද්ධති ලක්ෂණ ගැන කතා කරා හරිද අවාසි ගැන කතා කරා මම දැන් කිව්වනේ ඒවා ටික ඊට පස්සේ අපි බහුක්‍රම ලේඛිත පද්ධති කතා කරා මල්ටි යූසර් මල්ටි ටාස්ක් ගොඩක් යූසර්ස්ට පාවිච්චි කරන්න පුළුවන් නේ බහුක්‍රම ලේඛිතයි
කාල විභජන පද්ධති ගැන කතා කරා. මෙහිම පද්ධති වර්ග කීකරන එක පරිශීලක කෙනයි එක කාර්යය. එක පරිශීලක බහුකාර්යයක් කෙනයි කියන්නේ කාර්යයන් ගොඩක් කරන්න පුළුවන් අපේ කම්පියුටර්ස් වගේ. බහු පරිශීලක බහුකාර්යය මේන් ෆ්‍රේම් කියන්නේ නාසකයෙන් පාවිච්චි කරන තත්ත්ව කාලෙන් ඉක්මනටම වැඩේ කරගන්න පුළුවන් ATM මැෂින් වගේ රීල් ටයිම්. මේව ගැන කතා කරා. මේව ගැන අපි කතා කරා. බහුපොට ගැන කතා කරා. මතකද නූතන මෙහිම පදවල එක් ක්‍රියායනක් අනු ක්‍රියායන ගණනාවකින් සමන්විත හැක. මෙවැනි ක්‍රියායන ත්‍රෙඩ් ලෙස කියන අපි ක්‍රියායන කොටස් ගොඩක් තියෙනවා. හරිද? බහු සකසනවලදී විවිධ ක්‍රියායන කිහිපයක් එකවර ක්‍රියාත්මක වීමට අපි බහු සම්බන්ධ කියලා කියනවා. කියන්නේ ක්‍රියායන ගොඩක් එක සැරේ ක්‍රියාත්මක වෙනකට අපි කියනවා බහු සම්බන්ධ බහුපොට කියලා. මෙහිම පදේ අවශ්‍යතාව ගැන කතා කරා. මෙහිම පදයෙන් ක්‍රියායන කාර්ය ගැන කතා කරා වෙන වෙනමනේ. පරිශීලක අතර මුණත් ගැන කතා කරා. චිත්‍රක පරිශීල ක්‍රියායන කළමනාකරණය ගොනු කළමනාකරණය විපාක කළමනාකරණය ජාල කළමනාකරණය මේවා ගැන කතා කරා අපි. ෆයිල් ඩිරෙක්ටරි ෆෝල්ඩර්ස් ගැන කතා කරා. ඇයි ෆයිල් ඩිරෙක්ටරියක් ඕන? මේක එක්ස්ටෙන්ෂන් කියන්නේ මොකද්ද? ගොනු වල වැදගත්කම කතා කරා. ගොනුවට ප්‍රවේශ වීමේ ක්‍රම අනුක්‍රම ප්‍රවේශ සම්භාව්‍ය ප්‍රවේශ සූචි ප්‍රවේශය මතකද? මෙහිම පිළිවෙලට යනවා. මෙහිම සූචි විදියට මෙතන අර මාක්‍යයක් දාලා කතා කරා. මේක අයි පාරක් තැනකදී කතා කරා. ගොනු සුරකීම දත්ත ආරක්ෂා කිරීම ක්‍රම පාස්වර්ඩ් දාලා සහතික කිරීම ගැන කතා කරා. ෆින්ගර් ප්‍රින්ට් වගේ දාලා පාර ගොනු ගැන කතා කරා. ඊට පස්සේ පළමු මට්ටමේ ක්‍රමය මේක තමයි දූරාවලි දූරක නාමාවලික දැන් පාවිච්චි වෙන්නේ මේක. අපි ෆෝල්ඩර් එකක් ඇතුළේ තව ෆෝල්ඩර් හදලා ෆයිල් තැන්පත් කරනවා. ගොනු පාලන කාණ්ඩ ගැන කතා කරා. PCB නේ දාවකේ නම තියෙනවා. ඩ්‍රයිව් එක මොකද්ද? ගොනුවේ නම තියෙනවනේ. ෆයිල් එකක් ගත්තට පස්සේ ඒකේ තියෙන විස්තර ටික කම්පියුටරේ දාගෙන තියාගන්න. ඒක වෙන FCB sorry PCB නේ FCB. පස්සේ දත්ත ගොනු තැන්පත් කිරීම ක්‍රමවේදය ආසන්න ස්ථානයේ හරිද? සබඳතාව ක්‍රමවේද ඔස්සේ දත්ත තැන්පත් කිරීම සුචි වගුවක් විදියට මේ තියෙන්නේ. එක ළඟ යාළුවෝ ඉන්නවා වගේ යාළුවෝ වාඩි වෙනවා වගේ පන්ති ගිහිල්ලා හරිද? ඒක ආසන්න ස්ථානයේ. මෙහෙම කරාට පස්සේ මොකක්ද ඇති වෙන්නේ? බාහිර කණ්ඩනීකරණයක් ඇති වෙනවා. හරිද? නේ ඒ වගේම ගොනුවේ සයිස් එක විශාල කරන්න බැහැ. වෙන කරදරයි මෙහෙම වුණාට පස්සේ. ප්‍රවේශය ඉක්මන් හැබැයි ඉක්මනට ප්‍රොසෙසරේට RAM එකට ප්‍රවේශ කරගන්න පුළුවන් ස්පීඩ් වැඩි. හරිද? එක ළඟ ඉන්න හින්දා ටක් ගාලා හොයාගන්න පුළුවන්. පාර මේක සබත්තා ක්‍රමවේදය ඔස්සේ මේක හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි බාහිර කණ්ඩනීකරණය ගොඩක් වෙන්නේ නැහැ. හරිද? කණ්ඩනීකරණය අවමයි වෙන්නේ නැහැ කියනුනේ වෙන්නත් පුළුවන්. කණ්ඩනීකරණය අවමයි. හරිද? ප්‍රවේශ වීම හිමින් වෙන්නේ. හරිද? මේක මොකද්ද වෙන්නේ? එක එක තැන්වල පළවෙනි ෂීට් එකට ගියට පස්සේ යාගේ තියෙනවා මගේ ඊළඟ යාළුවා වෙන 10 වෙනි ෂීට් එකේ. ඒ වගේ විස්තර තියෙනවා. හරිද? data save වෙන තැන්වල. ඊට පස්සේ සුචි වෙන් කිරීම මේ වගේ ෆෝල්ඩර් එකක් දාලා මේක නම් කණ්ඩනීකරණය වෙන්නෙම නැහැ. හරිද? පොඩි ලිස්ට් එක තැනක තියෙනවා data ටික තියෙන තැන් ටික. ඒ තැන් වල ගියම ගන්න පුළුවන්. හරිද? ඛණ්ඩනීකරණය ගැන කිව්වා. අපි ඒක තවදුරටත් විස්තර කරමු. ගොනු විභජන ගොනු ගැන කතා කරා. FAT32 සහ NTFS කතා කරා. NTFS තමයි හොඳම FAT අඩුයි. හැම එකම අඩුයි FAT එක. හරිද? ක්‍රියායනයක් කියන්නේ මොකද්ද කතා කරා. අතුරු බිඳුන් දෙකක් තියෙන දුරාංග සහ මෘදුකාංග සංදර්භ සූචි ගැන කතා කරා. මොකද ක්‍රියායන නවත්තලා තව ක්‍රියාවක් කිරීමට අපි සංදර්භ සූචිය කියලා කියනවා. ක්‍රියායන පාලන ඛණ්ඩය process control block. හරිද? PCB. හරිද? අරක මොකද්ද? FCB. මේක PCB. PCB කියන්නේ මොකද්ද? ක්‍රියායන තත්ස්. ඒ කියන්නේ ක්‍රියායනයක එක දේවල් විස්තර ටිකක් තියාගෙන ඉන්න කම්පියුටර් අපි කියන එකට PCB කියලා. ක්‍රියායන තත්ත්වය තියාගෙන ඉන්නවා. හරිද? මේක නැවතු එකක්ද ප්‍රතිහරණය කර එකක්ද නැත්නම් ධාවනය වීම පවතින එකක්ද? process status. process ID program counter CPU register මේ ටික තියාගෙන ඉන්න. මොකද තියාගන්න. කාල විභජන පද්ධතිය ගැන කලිනුත් කතා කරා. සකසනේ උපයෝගීතාව ගැන කතා කරානේ. සකසනේ උපයෝගීතාව කියන්නේ කාර්යක්ෂමතාව කියන්නේ සකසනේ උපයෝගීතාව උපරිම වෙන්නේ මොකද්ද? කියන්නේ ක්‍රියායන ගොඩක් ක්‍රියාත්මක වෙද්දී. හරිද? මේක ගැන කතා කරා දැන්. මේව ගැන කතා කරා. මොකද්ද මේක වෙන්නේ? නිර්මිතියක් තියෙන එක රැඳී සිටීමේ අවස්ථාවට පත් වෙනවා හොස්පිටල් එකේ රැඳී ඉන්නවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එක්ක දාවන වෙනව නැත්තම් සමහර ඒවා වැඩක් නැහැ කියලා හිතනවා නම් මෙන්න මේ හાર્ඩ් එකේ තියෙන අතත්්‍ය මතකයට අමාරු කරනවා. වැඩ කර කර ඉදි දුරාංග අතුරු බිඳුමක් හෝ මෘදුකාංග අතුරු බිඳුමක් හින්දා අවහිර කර තත්ත්වයට පත් වෙලා අයි පාරක් එක RAM එකට යන්නත් පුළුවන්. හරිද? ඔය ගැන කතා කරා. නියමාකාරක කතා කරා දිගු කාලෙක වෙන්නේ මොකද්ද? එයා තමයි මොන ක්‍රියායනද RAM එකට ලෝඩ් කරන්නේ. කියන්නේ රැඳී සිටීමේ අවස්ථාවට පත් කරන්නේ. සිකියුරිටි වගේ යනික. මොන රෝගීන්ද හොස්පිටල් එකට ඇතුළත් කරගන්න ෂීට්ස් වලට. දැන් හොස්පිටල් එකේ තියෙනවනේ පුටු ටිකක්. ඒවනේ රැඳී ඉන්නේ වෙහෙත් දෙනකන්. ඒවට දාන්නේ මොන රෝගීන්ද කියලා තීරණය කරන්නේ සිකියුරිටිනේ. ඒ වගේ. මධ්‍ය කාලිනයෙන් කරන මොකද සැපින්නේ. කියන්නේ ගෙදර යවන්න ඕන කට්ටිය ගෙදර යවන්නේ ඇටෙන්ඩන්ට් වගේ. කෙටි කාලිනයෙන් මොකද කරන්නේ? ડોක්ටර් ළඟට යවන්නේ කවුද? හරිද? තීරණය කරන්නේ යා. හරිද? නර්ස් වගේ.
මේ තින ලක්ෂණ මෙම ඉතා වේගවත් වැඩිම කවුද ෂෝට්ටර්ම කෙටි කාලින එක හරිද මෙයා ටිකක් අඩුයි දිගකාලිකතම අඩුම දික්කාලින් කරන්නකද රැම්මකට දන්නයාන මෙයා තමයි පොස්සරකට පොස්සරට අවන හිද මෙයා නර්ස් තික්මට වැඩේ කරන්න හරිද සිකරුටිනම් හිමීට වැඩේ කර හරිද මෙයාම්ගද ඇටෙන්ඩන් සමනි මධ්‍ය ස්පීඩ ඇත්ති පළමු පැමිණි පළම සේවේ ලබාදයෙන් කුඩාකාරය මූලික නියමකාර ෝටික මතකන තැන් කතා කර මේ වර්ග දෙකත්තින මේ වර්ග දෙක සකසන මේටික මතක තියාගන්න හරිද ඔච්චරතම අපට කතා කරන්න තියෙන තියර විදියට ඔස් පාඩ මෙතරින් වර අපි ළඟ ලෙසන්න එක පටන්ගම ඔස්